අයිබෝන් හොඳයි අපි අද මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ පුතාලගේ පළවෙනි පාඩම් එක කියවන ව්‍යාපාර පසුබිම සහ පරිසරය කියන පාඩම් එකකේ ව්‍යාපාර පදනම සහ පරිසරය කියන පාඩම් එකේ තවත් වැදගත් කොටසක් පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි අද එකතු වෙන්නේ. දැන් පුතාලා ගාව තියෙනවා මෙන්න මේ නිබන්ධනේ. හරි. මේ නිබන්ධනයට දාලා කොටස් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ වෙනකොට අපි වීඩියෝ වල අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා මෙන්න මේ කාරණාවන් අපි නිබන්ධනේ ගත්තාම අපි නිබන්ධනේ පිටු අංක 20 වෙනකන් තියෙන කොටස් ටික අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අපි මේ වෙනකොට පළවෙනි පාඩමේ ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ වාණිජය කියලා කියන්නේ මොකක්ද? අවශ්‍යතාව වමනා කියලා කියන්නේ මොනවද? ඉල්ලුම කියන්නේ මොකක්ද? වෙළඳපොළ කියලා කියන සංකල්පෙන් අදහස් වෙන්නේ මොනවද? නේද? ඊට පස්සේ නිෂ්පාදිතය කියලා කියන්නේ මොකක්ද? නිෂ්පාතිය වර්ග කරන්නේ කොහොමද යන ආදී කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට අර ව්‍යාපාර හැඳින්වීමේ මූලිකම කොටස් ටික පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊට පස්සේ ව්‍යාපාරයක තියෙන විවිධ පරමාර්ථ පිළිබඳව නේද? ඒ යන ආදී කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට අපි අන්තිමට වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ මේ වාණිජය කියන එක හැදෙන්නේ කොහොමද? ව්‍යාපාර කියන සංකල්පය හැදෙන්නේ කොහොමද? විවිධ කර්මාන්ත එකතු වෙලා කියන කාරණේ. හොඳයි අපි දැන් පුතාලට මතක ඇති ව්‍යාපාරවල ක්‍රමික විකාශය කියන කොටස අපි සාකච්ඡා කළා. ව්‍යාපාරවල ක්‍රමික විකාශයේ අවසාන අදියර පුතාලට මතකයි. ව්‍යාපාරවල ක්‍රමික විකාශයේ අවසාන අදියර සම්බන්ධයෙන් අපි කතා කළේ අවසාන අදියර තමයි මේ තොරතුරු යුගය. හරි? තොරතුරු යුගයේ තමයි ව්‍යාපාරවල ක්‍රමික විකාශයේ අවසාන අදියර වෙන්නේ. තොරතුරු යුගය. ඒතර අපි අද වර්තමානයේදී ඉන්නේ තොරතුරු යුගයේ. අපි මේ ඉන්නේ තොරතුරු යුගයේ. ඒකට මේ වෙන අටුවා ටික මුකුත් ඕනේ නැහැ. වෙන උදාහරණ ඕනේ නැහැ. දැන් ඔයා ඉපදුනාට පස්සේ කවදාකවත් හිතුවද ඔයාට මේ විදිහේ මේ පන්ති මේ වලට සහභාගී වෙන්න වෙයි කියලා. දැන් ඔයාට අවුරුදු 15ක් විතර වෙනවා. 15ක් 16ක් විතර වෙනවා. ඉතින් ඒ කාලේදී ඔයා ඒ කාලෙට මම මෙහෙම ඉගෙන තිබුණේ නැහැ නේද? ඉතින් ඒ කියන්නේ මේක තොරතුරු ගියා. දැන් අපේ රටට මේ දේවල් අලුත් වුණාට අපි මේ කොරෝනා නිසා මේවා මේ විදියට කළාට විදේශ රටවල් වල ඇත්තටම ඔන්ලයින් අධ්‍යාපනය කියන එක මීට වසර සාමාන්‍යයෙන් 10කට විතර කලින් මේ පටන් ගත්ත දෙයක්. හරි. අපි මේ ළඟදී පටන් ගත්තට මේ රටවල් මීට අවුරුදු 10කට කලින් විතර තමයි පටන් ගත්තේ. අද අපිට මේ අලුත් දේවල් වුණාට. ඉතින් ඒකයි රටවල් සංවර්ධනය වෙලා කියලා කියන්නේ. මේ රටවල් සමහරලාට ඒව පාවිච්චි කරලා ඒව ඇති වෙලා ඒව අතෑරලා වෙනත් දේවල් පටන් ගන්නකොට තමයි අපි අතෑරපු දේවල් පටන් ගන්නේ. ඉතින් අපි සංවර්ධනයේ කොච්චර පස්සෙන් ඉන්නේ කියන කාරණේ වලට අවබෝධ වෙනවනේ. නේ? ඉතින් ඒකනේ අපි තාමත් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් කියලා කියන්නේ සංවර්ධනය වෙමින් අපි සංවර්ධනයේ පැත්තට යනකොට ඒ සංවර්ධනය වෙච්ච රටවල් සංවර්ධනයටත් එහායින් ගිහිල්ලා. ඩෙවලොප්මන්ට් පස් වෙලා. එලින් ඩෙවලොප්මන්ට් ප්ලස් වෙලා ඒගොල්ලෝ. ඉතින් ඔන්නෝමයි තාත්තේ. ඉතින් අද අපි කතා කරන්නේ විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර කියන සංකල්ප පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. දැන් තොරතුරු යුගයේ ඉන්න අපිට භෞතික ව්‍යාපාර ඇරුණාම අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න සිද්ධ වෙනවා පාරිභෝගික විදිහට. හරි. ඒ වගේම ව්‍යාපාරිකයොත් කැමති අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ හා සේවා අනිවාර්යෙන්ම අලෙවි කරන්න. මොකද ඒක ඇතුළේ ව්‍යාපාරිකයටත් වාසි තියෙනවා පාරිභෝගිකයටත් වාසි තියෙනවා. ඉතින් අපි අඳුරගමු දරුවනේ මේ විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර කියන සංකල්ප පිළිබඳව අපි චුට්ටක් ඉගෙන ගමු. හරිද? විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර. මෙන්න සංකල්ප දෙක. විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර කියන සංකල්ප දෙක. ඔයා ඉස්සර දැන් මේ මම අහනවා ඔයාගෙන් දැන් ඔයා දන්නවා වාණිජය කියලා කියන්නේ බෙදා හැරීම සහ විකිණීම කියන එක. ව්‍යාපාරයක් කියලා කියන්නේ වාණිජයට වඩා වැඩි දෙයක්. නේද? ව්‍යාපාරයක වාණිජයේදී බෙදා හැරීම සහ විකිණීම කියන දෙක විතරයි වාණිජයේදී තියෙන්නේ. නමුත් ව්‍යාපාර කියන සංකල්පෙදී අනිවාර්යයෙන්ම ළමයි නිෂ්පාදනයේ බෙදා හැරීම විකිණීම කියන කාරණා ගොඩක් තියෙනවා. ඒතකොට මේ විද්‍යුත් කතාව පැත්තක දැම්මොත් අපි මේ දෙකේ විද්‍යුත් කතාව පැත්තක දැම්මොත් මේ දෙකෙන් වඩා විශාල සංකල්පයක් මොකක්ද? මේ දෙකෙන් වඩා ලොකු සංකල්පයක් මොකක්ද? ව්‍යාපාර කියන සංකල්පය. විද්‍යුත් වාණිජය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද දන්නවද? විද්‍යුත් වාණිජය කියලා කියන්නේ අන්තර්ජාලය හරහා විකිණීම හෝ මිලදී ගැනීම. හරි? මතක තියාගන්න.
යම්කිසි විකිණීමක් හෝ මිලදී ගැනීමක් අන්තර්ජාලය හරහා සිද්ධ වුණොත් අපි ඒකට අනිවාර්යෙන් කියන පුතා මොකද්ද? විද්‍යුත් වාණිජය කියලා කියනවා. අන්තර්ජාලය හරහා සිදු වන විකිණීම සහ මිලදී ගැනීමේ කටයුතු තමයි විද්‍යුත් වාණිජය කියලා කියන්නේ. හැබැයි ඔයා මතක තියාගන්න ඕන දරුවනේ කවුරු හරි වෙබ්සයිට් එකක් මේන්ටේන් කළාට ඒක විද්‍යුත් වාණිජය වෙන්නේ නැහැ. හරි? කවුරු හරි කෙනෙක් වෙබ්සයිට් එකක් මේන්ටේන් කරනවා. හරි වෙබ්සයිට් එකක් මේන්ටේන් කළා කියලා ඒක විද්‍යුත් වාණිජය කියන එක එකකින් අදහස් වෙන්නේ නැහැ. දැන් අපි www.commercialbank.lk කියන වෙබ් එකට යනවා. ගිහිල්ලා අපි කමර්ෂල් බැංකුවේ තියෙන ගිණුම් ගැන විස්තර යනාදී දේවල් ඒගොල්ලෝ වෝල් එකේ පෙන්ලා තියෙන දේවල්. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙබ් එකේ මේ පේජ් එකේ පෙන්ලා තියෙන දේවල් බලලා එනවා. හේමාව කියලා අපි පාරිභෝගික විද්‍යුත් වාණිජය කරන්නේත් නැහැ. අදාළ ව්‍යාපාරික විද්‍යුත් වාණිජය කරන්නේත් නැහැ. අපිට අන්තර්ජාලය හරහා අන්තර්ජාලයේ වෙබ් එකකට ගිහිල්ලා ඒකෙන් කිසියම් දෙයක් විකිණීමක් මිලදී ගැනීමක් කරොත් ඒක විද්‍යුත් වාණිජය. තේරෙනවද? දැන් ඕගොල්ලෝ ikman.lk කියන වෙබ් අඩවියට කියලා වෙබ් එක බැලුවා කියලා ඉවරලා ඒක විද්‍යුත් වාණිජයක් නෙමෙයි. හරි? කාට හරි කෙනෙක්ට පුළුවන් නම් වාහනයකට ඇඩ්වාන්ස් එකක් ගෙවන්න අන්තර්ජාලය හරහා අන්න එතන විද්‍යුත් වාණිජය තියෙනවා. ඒ නිසා අපේ මේ කට්ටිය පොඩ්ඩක් පටලගෙන ඉන්නේ. හරි වෙබ් එකක් බැලුවා කියලා ඒක විද්‍යුත් වාණිජය වෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් කවුරු හරි සුරූපී ලලනාවෝ ඉන්න වෙබ් අඩවියකට යනවා. පින්තූර තියෙන එකක් කියලා තන්න. ගිහිල්ලා ඒකේ යම්කිසි පින්තූරයකට එයා කැමති. එයා ඒ පින්තූරේ ක්ලික් කරනවා. ක්ලික් කරලා එයාට ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕන. නමුත් එයා ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඩොලර් එකක් ඉල්ලනවා. $1ක් ඉල්ලනවා මේ පින්තූරේ ගන්න. අපි මේ වෙන දේවල් ගැන හිතන්න එපා. අපි તો මොඩලර්ස්ලා කියලා තන්නකෝ. ලංකාවේ මැගසින් එකකට ටිකක් යුනික් ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ මැගසින් එකක් ගන්නවා. ඒ මැගසින් එකට ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒ ෆොටෝ එක පර්චේස් කරනවා අන්තර්ජාලය හරහා. හරි? එතකොට එයා ඩොලර් එකක් ගන්නවා. ඒක මේ අපිට ඩවුන්ලෝඩ් කරන්න දෙන ඔරිජිනල් මේක. අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් පොඩි එකක්, පොඩි පින්තූරයක්. නමුත් ඒක ඇවිල්ලා අපේ මැගසින් එකට ගන්න ලොකු කරාට පස්සේ ඒකේ අර කොටු වැටිලා මේ බ්ලර් වෙලා ගිහිල්ලා ඒක අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා. අපිට ඔරිජිනල් සයිස් එකේ ඕන නම් එයා ඩවුන්ලෝඩ් කරන්න අපිට දෙනවා. අපිට අපෙන් ඩොලර් එකක් අනිවාර්යෙන්ම එයා ඉල්ලනවා. ඔන්නෝමයි ඒ වෙතින. ඒතර ඒක විද්‍යුත් වාණිජයක් වෙනවා. ඒක විද්‍යුත් වාණිජයක් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ළමයි දැන් කොච්චර මේ තරුණ කට්ටිය අලුත් කොච්චර ව්‍යාපාර කරනවද? දැන් තමන් ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. හරි Apple හරි මොනවා හරි ෆෝන් එකක් තියෙනවා. තමන් ගන්නවා මීමැස් එකේ ෆොටෝ එකක්. හරි? අරගෙන ඒක හොඳට එඩිට් කරනවා. එඩිට් කරලා ඒ ෆොටෝ එක ලෝකේ තියෙනවා සමහර වෙබ්සයිට් තියෙනවා ඒ වයින් කරන්නේ මිනිස්සුන්ගේ ෆොටෝ මිලදී ගන්නවා. ෆොටෝස් මිලදී ගන්නවා. ඉතින් ඔයා ඒක අප්ලෝඩ් කරනවා මේකේ මේ පොඩි සාම්පල් එකක් අප්ලෝඩ් කරනවා අදාළ වෙබ් අඩවියකට. සාම්පල් එකක් අප්ලෝඩ් කරාම ඒගොල්ලෝ කැමති නම් ඒක මිලදී ගන්න ඔබට මුදල් ගෙවලා ඒක මිලදී ගන්න. හරි ඔබට මුදල් ගෙවනවා ඒගොල්ලෝ ඊට පස්සේ ඒක මිලදී අරගෙන ඒගොල්ලෝ විකුණනවා. ඒගොල්ලෝ බයින් ඇන් සෙලින් කරන්නේ. එතකොට කෙනෙක්ට අන්තර්ජාලය හරහා ඒතර ඔයාට ඔයාගේ account එකක් තියෙනවා නම් ඒ account එකට මුදල් ලැබෙන විදි දිනනවා. හරි? එතකොට දැන් සමහර අය YouTube වීඩියෝ හදලා විකුණනවා. හරි? ඒ YouTube වීඩියෝ වල ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඉතින් මුදල් ලැබෙනවා සමහරලාට. ඉතින් ඒ වගේ මේ අන්තර්ජාලය හරහා විකිණීමක් මිලදී ගැනීමක් වෙනවා නම් ඒකට අපි කියන දරුවනේ විද්‍යුත් වාණිජයක් කියලා. නැතුව අර වෙබ් අඩවියක් මේන්ටේන් කළා කියලා කවුරු හරි වෙබ් අඩවිය බලන්න ගියා කියලා ඒක විද්‍යුත් වාණිජයක් කියලා නිර්වචනය කරන එක වැරදි. ඒක වැරදි. එතකොට දැන් මේ අපි ඒක තමයි විද්‍යුත් වාණිජය කියලා කියන්නේ. ව්‍යාපාර කියන සංකල්පය විද්‍යුත් වාණිජයට වඩා ලොකු සංකල්පයක්. හරි? දැන් ව්‍යාපාරයක් කියලා කිව්වහම දැන් මේ තියෙන්නේ ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. මේක ඇතුලේ නිෂ්පාදනයේ තියෙනවා. හරි? මේක ඇතුලේ අලෙවිකරණයේ තියෙනවා. මේක ඇතුලේ මානව සම්පත් කළමනාකරණයේ තියෙනවා. මේක ඇතුලේ මූල්‍ය කළමනාකරණයේ තියෙනවා. මේක ඇතුලේ පර්යේෂණ කටයුතු තියෙනවා. මේක ඇතුලේ පරිපාලන කටයුතු තියෙනවා. හරි? ඊට පස්සේ මේක ඇතුලේ තව ගත්තාම ළමයි තොරතුරු පද්ධති කළමනාකරණය තියෙනවා. විවිධ වැඩ රාශියක් මේක ඇතුලේ තියෙනවා. ඒකෙන් එක දෙයක් විතරයි අලෙවිකරණය කියලා කියන්නේ. හරි ව්‍යාපාරිකයෙන් සිද්ධ වෙන එක දෙයක් විතරයි අලෙවිකරණය කියලා කියන්නේ. මෙන්න මේ අලෙවිකරණයට තමයි ළමයිනේ e-commerce කියලා කියන්නේ. ඒ කියන්නේ විද්‍යුත් වාණිජය කියලා කියන්නේ මෙන්න මේකට. e-commerce කියලා කියන්නේ මේකට. හරි විද්‍යුත් වාණිජය කියන්නේ ඒකට. යම්කිසි ව්‍යාපාරයකට විද්‍යුත් වාණිජය නිරත වෙන්න නම් එයා ඉස්සෙල්ලාගේ ව්‍යාපාරය විද්‍යුත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. දැන් මලක් මහන්න නම් රෙද්දක් තියෙන්න එපේ. රෙද්දක් නැතුව මලක් මහන්න බෑනේ. ඉස්සෙල්ලා රෙද්ද ඕනේ. ඊට පස්සේ තමයි මල මහන්නේ. නේ? ඒ වගේ මේ විද්‍යුත් වාණිජය කියන ක්‍රියාත්මක කරන්න අපේ ව්‍යාපාරේ විද්‍යුත් ව්‍යාපාරයක් වෙලා ඉන්න ඕනේ. ඒකට අපේ ව්‍යාපාරයේ සිද්ධ වෙන නිෂ්පාදන කටයුතු බෙදා මේ මානව සම්පත් තොරතුරු පරිපාලනය
හරි පරේෂණ කටයුතු ඒ ඔක්කොම අන්තර්ජාලය හරහා පරිගණක තාක්ෂණය හරහා එකට ඒකාබද්ධ වෙලා ඒව පාවිච්චි කරලා වෙන්න ඕනේ. දැන් ඔයා එකක් හිතන්නකෝ මේ. හරි. කාටරි ඕනේ පීසා එකක් ගන්න. කාටරි ඕනේ පීසා එකක් ඉල්ලන්න. ඒතර එයා මොකද කරන්නේ? අපි තුන් පීසා හට් එකේ වෙබ් එකට යනවා. පීසා හට් එකේ වෙබ් එකට යනවා. ගිහිල්ලා ඒ වෙබ් එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා ඔන්ලයින් ඕඩර් කියලා ටැබ් එකක්. අපි නිකන් හිතමුකෝ එහෙම. ඔන්ලයින් ඕඩර් එකට යනවා. ඔන්ලයින් ඕඩර් එකට ගියාට පස්සේ අපි ක්ලික් කළාට පස්සේ ඒගොල්ලන්ගේ මෙනු එක වැටෙනවා මෙහෙම. හරි? එයාලගේ මෙනු එක වැටෙනවා. ඒකේ තියෙනවා පීසා එක එක වර්ගවල පීසා තියෙනවා. අපි එකෙන් එක පීසා එකක් තෝරගන්නවා. අපි තෝරගන්නවා ලාර්ජ් පීස් එකක් රුපියල් 2500යි පීසා එක. අපි තෝමු මොනාරි තන්දුරි චිකන් පීස් එකක් හරි මොකක් රෝස් චිකන් පීස් එකක් හරි මොකක් හරි අපි තෝරගන්නවා. මොකක් හරි වර්ගයක් තෝරගන්නවා. ඒක සිලෙක්ට් කරලා තෝරගත්තට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න එනවා. හරි අපිට අන්තර්ජාලය හරහා මුදල් ගෙවන්න එනවා. ඒතර අපි මේ මුදල් ගෙවීමේ ටැබ් එකට ගිහලා අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ටික ඉන්සර්ට් කරනවා. අපේ නම, ක්‍රෙඩිට් කාඩ් අංකය, එක්ස්පයර් වෙන ඩේට් එක, රහස්‍ය අංකය ඔය ටික මේවා කරලා අපි ඕඩර් එක ප්ලේස් කරනවා. ඒ කියන්නේ ගෙවනවා. සල්ලි ගෙවුවට පස්සේ අපේ කාඩ් එකේ මුදල අඩු වෙනවා. අඩු වෙලා පීසා හට් එකේ ගිණුමට එක එකතු වෙනවා. හරි? ඊට පස්සේ මේගොල්ලන්ගේ කම්පියුටරේට මේ ඕඩර් එක යනවා. ගිහලා මේ ඕඩර් එක බලනවා මේගොල්ලෝ. බලලා ඊට පස්සේ පීසා එක හදනවා මේගොල්ලෝ. පීසා එක හදලා මේගොල්ලෝ ඩිලිවර් කරනවා. අපිට සාමාන්‍යයෙන් අපි ඕඩර් කරලා පැය භාගයක් වගේ ඇතුළත මේගොල්ලෝ අපිට ඩිලිවර් කරනවා. හරි? ඔන්නෝම තමයි. ඒ කියන්නේ මහ ලොකු දුරකට ඩිලිවර් කරන්නේ නැහැ. ළඟපාත පැය විනාඩි 10කින් 15කින් යන්න පුළුවන් තැන් වලට තමයි මෙයාලා බාන්න ඩිලිවර් කරන්නේ. මොකද මේක නිවුනට පස්සේ කන්න බෑ. ඕන මේ හජ්ජියාර් කෙනෙක් හදපු පීසා එකක් නිවුනට පස්සේ කන්න බෑ. රහක් නෑ. අර රස්නෙත් එක්ක තියෙනවනේ අපේ දන්නවනේ ඉතින් අපේ රටවල ලැහැටි ළමයි රස්නෙත් එක්ක හරි කූල් කරලා හරි දෙනවා නම් ආයි මොනවා හරි කවන්නේ. හරි? මේ ඒක බොන්න පුළුවන්. හරි? කසාය හරි කවන්නේ කූල් කරලා දෙනවනම්. ඉතින් ඔන්නෝමයි මේ ඕකේ තියෙන தත්ත්වය. ඉතින් දැන් එතකොට ඔයා නිකන් හිතන්නකෝ මේගොල්ලෝට අපි ඕඩර් එක දෙනවා කියලා හිතන්නකෝ අන්තර්ජාලය හරහා. දීලා පැය භාගයක් විතර බලන් ඉන්නවා. පැය භාගයක් විතර බලන් ඉඳලා අපි කෝල් කරනවා ඒගොල්ලන්ට. කෝල් කරලා කියනවා අපේ ඕඩර් එක තාම ආවේ නැහැ නේ කියලා. ඒකින්න කැෂියර් එකකින් එක්කලා කියනවා අනිත් අපිට ඕඩර් එක පොඩ්ඩක් බලන්න බැරි වුණා. අපේ මේල් ඔක්කොම මේ බලන්න පිරීලා අපිට බලන්න බැරි වුණා. අපි දැන් බලලා සර්ට් එවන්නම් කියලා. ඇත්තටම ඔයා එහෙම කිව්වොත් එතකොට එයා පැය භාගයකට පස්සේ ඕක බලලා හදලා එනකොට තව පැය භාගයක් විතර යනවා. ඊට වඩා හොඳයි අපිට රොටියක් පුච්චගෙන කන එක. පීසා එක වගේමනේ නේද? රොටියක් පුච්චගෙන කන එක ලාභයි ඊට වඩා. හරි බලන් ඉන්න බෑනේ බඩගින්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ව්‍යාපාරයෙන් අන්තර්ජාලය හරහා විකිණීමක් තිබුණාට මේගොල්ලන්ගේ ව්‍යාපාරයේ අනිත් වැඩ එකට එකතු වෙලා නැහැ. සල්ලි ගන්න එක එකට එකතු වෙලා නැහැ. හරි? බෙදා හැරීමේ අංශය එකට එකතු වෙලා නැහැ. කිචන් එකත් එක්ක මේක එකතු වෙලා නැහැ. ඒකනේ මේගොල්ලෝ බැලුවේ නැත්තම් ඊමේල් එක කිසිම කෙනෙක් මේක දන්නේ. ඒක නිසා එහෙම නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ මෙහෙමයි. හරි? ඒගොල්ලෝ අන්තර්ජාලය හරහා අපිට මේක ගෙවන්න කියනවා. ගෙව්ව හැටි මේගොල්ලන්ගේ ඉස්සරහට වෙන ටර්මිනල්ස් තියෙනවනේ. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක තියෙනවනේ මේගොල්ලන්ගේ කැෂියර් එකේ ඩිස්ප්ලේ එක. එළියම ඩිස්ප්ලේ එකේ මෙහෙම ඕඩර් එකක් ආවා කියලා වැටෙනවා. වැටලා ඒකේ බිල් එකත් අපිට බිල් එකත් ආයි ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ. හරි? ඒකේ බිල් එකත් කෙලින්ම මැෂින් එකෙන් එළියට එනවා. ඒතර බිල් එකක් නිකන් එන්නේ නැහැ නේ. භූතයෝ නැහැ නේ මැෂින් එක ඇතුලේ. දැන් කැෂියර් මෙහෙම ඉන්නකොට දරපඩ කාලා බිල් එකක් එළියට එනවා. හරි? නිකන් හිතන්නකෝ මේක මෙන්න මේගොල්ලන්ගේ තියෙන වෙන ක්‍රමයක් මම ලේසියට උගන්වන්නේ. ඒතර එයා දන්නවා මේ ඕඩර් එකක් ප්ලේස් වෙලා තියෙන්නේ. හරි? ඊට අමතරව කිචන් එකේ වෙනම ටර්මිනල් එකක් තියෙනවා කියලා තමයි. ඒ කිචන් එකේ ටර්මිනල් එකේ චෙෆ්ලා එතන ඉන්නවා නම් කිචන් එකේ ටර්මිනල් එකේ ඒක වැටෙනවා. මෙන්න මේ ඕඩර් එකක් මේ විදියට ආවා කියලා ඔයාලට WhatsApp පණිවිඩයක් එන්නේ. ඒ වගේ ටිකක් විශාල විදියට ඒක එනවා. මෙන්න මේ ඕඩර් එක තමයි ඊළඟට තියෙන්නේ කියලා. ඒතරේ කවුරු හරි කෙනෙක් ඒක බාර ගන්න ඒක හදනවා. ඊට පස්සේ ඩිලිවර් බොයිස් ඉන්න තැන අපි තුමු ටර්මිනල් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ටත් පෙන්නනවා ඔයා ඊළඟට විනාඩි 15ක් ඇතුළත මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න සූදානම් වෙන්න කියලා. ඒතර එයා දන්නවා විනාඩි 15ක් ඇතුළත එයාට මේක ඩිලිවර් කරන්න වෙනවා කියලා. තේරෙනවද මම කියන්නේ? ඒතර ව්‍යාපාරයේ ඔක්කොම දේවල් ටික ව්‍යාපාරයේ තියෙන නිෂ්පාදනය, බෙදා හැරීම, විකිණීම, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් සේරම වැඩ ටික අන්තර්ජාලය හරහා එකට එකතුලා තියෙන පුතේ. අන්න ඒ වගේ ව්‍යාපාරයකට අපි කියනවා විද්‍යුත් ව්‍යාපාරය කියලා. ඒ වගේ ව්‍යාපාරයේ වැඩ ටික ඔක්කොම එකට එකතු කරගන්න නැතුව අන්තර්ජාලය හරහා විකුණන්න බෑ. ඒක නිසා විද්‍යුත් ඉස්සල්ලා තමන්ගේ ව්‍යාපාරය විද්‍යුත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. විද්‍යුත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරලා තමයි ඊළඟට තමයි විද්‍යුත් වාණිජයක් කියන එක ක්‍රියාත්මක කරන්නේ. ඒ දෙක පටල ගන්න එපා. තේරෙනවද? විද්‍යුත් ව්‍යාපාර ලොකු සංකල්පයක්, විද්‍යුත් වාණිජය කියලා කියන්නේ වඩා කුඩා සංකල්පයක්. තේරෙනවද මම කියන්නේ? හරි ඉස්සලා අපි යන ලියලෙමු එක. අපි ලියලෙමු. ඔය යන්න පිටුවක 20ට.
විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජය. ඉස්සෙල්ලා විද්‍යුත් වාණිජය කියන්නේ මොකක්ද කියලා ලියමු. අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සහ විකිණීමේ කටයුතු සිදු කිරීමයි. අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතු සිදු කිරීමයි. සිදු කිරීමයි. right. හරි බලමු. මේදී විද්‍යුත් වාණිජය පිළිබඳව කතා කිරීමේදී අන්තර්ජාලය හරහා සිදු කරන හුදු ප්‍රචාරණය විද්‍යුත් වාණිජය ලෙස සැලකිය නොහැක. එය විද්‍යුත් වාණිජයේ එක කොටසක් පමණි. උදාහරණයක් ලෙස බොහෝ ආයතනවල වෙබ් අඩවි තියෙනවා. ඔවුන් ඒවා මගින් සිය භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු සපයනවා. නමුත් එවැනි ආයතනයක් විද්‍යුත් වාණිජ කටයුතු වල නිරත වන බව පිළිගත නොහැක. ඒ විද්‍යුත් වාණිජයක් වීමට නම් වෙබ් අඩවිය හරහා අනිවාර්යෙන් විකිණීමක් තියෙන්න ඕනේ. උදාහරණයක් තමයි www.echannelin.com යන වෙබ් අඩවිය මගින් වෛද්‍ය පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකු වෙන් කිරීම සහ ඔහු හමු වීමට වේලාවක් නියම කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒක විද්‍යුත් වාණිජය. right. හරි. එමන අපි බලමු ඊළඟ කොටසට යමු. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියමු. විද්‍යුත් ව්‍යාපාර මෙහෙම ලියමු. ව්‍යාපාරයේ නිෂ්පාදනය අලෙවිකරණය මූල්‍ය කළමනාකරණය මානව සම්පත් පර්යේෂණ කටයුතු ආදී සියලු කටයුතු පරිගණක තාක්ෂණය හරහා ඒකාබද්ධ කර අන්තර්ජාලය හරහා සිදු කිරීම.
අන්තර්ජාලය හරහා සිදු කිරීම. විද්‍යුත් ව්‍යාපාර ලෙස විද්‍යුත් ව්‍යාපාර ලෙස හැඳින්විය හැක. විද්‍යුත් ව්‍යාපාර ලෙස හැඳින්විය හැක. හරිද? හරි. right. හරි. ඊට පස්සේ අපි මම නිබඳුනේ නැති කොටසකුත් ඔයාලට කියලා දෙන්නම්. ඒකත් වැදගත් වෙනවා විභාගයට ගොඩාක්. විද්‍යුත් ව්‍යාපාර ගැන නම් ලොකුවට විභාගෙදී ප්‍රශ්න අහන්නේ නැහැ පුතේ. විද්‍යුත් වාණිජය කියන කොටස පිළිබඳව තමයි ඔයගෙන් අහන්නේ. ඒකට හේතුව තමයි බිස්නස් කියලා කියන concept එක ගොඩක් පුළුල් සංකල්පයක්. ඒක මේ A level මට්ටමේදී ඉගෙන ගන්න මේ ඒක ඉගෙනුවොත් අතරම ඒක උගන්වන්න පුළුවන් දවස් ගාණක්. මේ ඕන විශ්වවිද්‍යාලයට එහෙම ගියාම සාමාන්‍යයෙන් මාකටිං වගේ විෂයක් කරනකොට බිස්නස් පිළිබඳව උගන්වනවා. ඒකෙදි වෙනම සබ්ජෙක්ට් එකක්. හරි? වෙනම පැයක දෙකක ලෙක්චර් එකක් තියෙන වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක ඉතින් ඒ වගේ ඉගෙන ගන්න ඕන කාරණයක් ඒක. ඒක IT ත් එක්ක ටිකක් බැඳලා තියෙන දෙයක්. ඉතින් බිස්නස් එක දැනගන්නවා නම් IT ඉන්න කෙනෙක්ව හයර් කරන්න පුළුවන් නේද? අපි බිස්නස් ස්ටඩි දන්නවා නම් බිස්නස් දන්නවා නම් IT දන්න කෙනෙක්ව හයර් කරන්න පුළුවන්. IT දන්න කෙනෙක්ට බිස්නස් දන්න කෙනෙක්ව හයර් කරගන්න පොඩ්ඩක් අමාරුයි. හරි අමාරු වැඩක්. නමුත් අපිට IT කෙනෙක්ව IT සොලියුෂන් එක හදාගත්තාම අපිට බිස්නස් එක හැන්ඩල් කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු විද්‍යුත් වාණිජය පිළිබඳව. දැන් මේ විද්‍යුත් වාණිජය ලෝකෙ මෙච්චර ප්‍රචලිතයි. විද්‍යුත් වාණිජයේ අන්තර්ජාලය හරහා විකිණීම කියන එක ලෝකෙ මෙච්චර ප්‍රචලිතයි. මේකේ වාසිය ව්‍යාපාරිකයටත් මේකේ වාසිය තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයටත් මේකේ වාසිය තියෙනවා. හරි? මේකේ වාසිය ව්‍යාපාරිකයාට සහ පාරිභෝගිකයාට අනිවාර්යෙන් මේකේ වාසිය තියෙනවා. හරි? මොනවද එහෙනම් මේකේ තියෙන වාසිය ව්‍යාපාරිකයට සහ පාරිභෝගිකයට? හරි? ව්‍යාපාරිකයට සහ පාරිභෝගිකයට මේකේ තියෙන වාසිය තමයි මෙන්න මේවා පුතේ. ව්‍යාපාරිකයට තියෙන වාසිය තමයි දරුවනේ ව්‍යාපාරිකයට තියෙන වාසිය තමයි එයාට දැන් මේ අන්තර්ජාලය හරහානේ මේ ව්‍යාපාරය කරන්නේ. එතකොට මෙයාට වෙළඳසැල් නඩත්තු කිරීම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. වෙළඳසැලක් නඩත්තු කරන්න ඕනේ භෞතිකව. දැන් ඔබ දන්නවා ටවුන් එකකින් කඩයක් රෙන්ට් එකට අරගෙන නේද? ඒක මොඩිෆයි කරලා ඒකට වරිපණම් ගෙවාගෙන ලයිට් බිල් වතුර බිල් ගෙවාගෙන කරන්න ලොකු වියදමක් යනවා. ඇත්තටම තමන්ගේ ආදායමෙන් භාගයක් විතර ගෙවන්න යනවා වෙළඳසැල නඩත්තු කරන්න. හරි? නමුත් මේකෙදී එහෙම නැහැ. අන්තර්ජාලය හරහා අන්තර්ජාලය තමයි අපේ ෂොප් එක තියෙන්නේ. නේ? ඉන්ටර්නෙට් එකේ තමයි අපේ ෂොප් එක තියෙන්නේ. ඉතින් ඒක නිසා ලොකුවට මේ වියදම් කරගෙන මේ ඒ ෂොප් එක මේන්ටේන් කරන්න ඕනේ නැහැ. ඒ වාසිය තියෙනවා. අනිත් එක තමයි සේවක සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. අන්තර්ජාලය හරහානේ කරන්නේ සේවක සංඛ්‍යාව අඩු කරගත්තේ. ඒ වගේම අනිත් එක තමයි ඔය අපි කිව්ව ලයිට් බිල් වතුර බිල් කියවනේ පොදු කාර්ය වියදම් කියනේ ගොඩක් අඩුයි. ඒවා අඩුයි. හරි පොදු කාර්ය වියදම් කියනේ අඩුයි. මේ වැඩි ලකුණු මම දැම්මේ. අඩුයි. ඊට පස්සේ අනිත් එක තමයි පුළුල් වෙළඳපළකට ප්‍රවේශ වෙන්න පුළුවන්. දැන් ලංකාවේ දැන් අපි හිතමු යම්කිසි වෙළෙන්දෙක් දෙල් කඳ පොලේ කිරියලුව විකුණනවා. හරි ඔය දැන් ඔය සින්දුවකුත් තියෙනව නේද? දෙල් කඳ පොලෙන් කියලා හොඳ කිරියලුව කියලා අපි හිතමු යම්කිසි වෙළෙන්දෙක් දෙල් කඳ පොලේ කිරියලුව විකුණනවා. එතකොට ඒ වෙළඳසැලට එන ඒ වෙළඳපළට එන පාරිභෝගිකයන් විතරයි යට විකුණන්න පුළුවන් ඒක. එයාට දෙල් කඳ පොලේ ඉඳලා මාතර පොලට විකුණන්න බෑනේ එයාට. එයා භෞතික විකුණන්න. නේ? නමුත් අන්තර්ජාලය හරහා බිස්නස් කරනකොට දැන් අපි AliExpress හරි alibaba.com එක හරි Amazon හරි ඒ වගේ මේ වෙබ් අඩවියකට ගියාම ලෝකෙම තියෙන නිෂ්පාදන ඒවා තියෙනවා. භාණ්ඩ චීනෙන්, ඇමරිකාවෙන්, ඕලන්දෙන්
නවසීලන්තෙන් ඕන තැනකින් ඉගෙන ගත්තා. ඒතර පුළුල් වෙළඳපළකට ප්‍රවේශ වීමේ හැකියාවක් අනිවාර්යෙන් යාට තියෙනවා. හරි. ඒ වගේම වැඩි ලාභයක් ඉපීමේ හැකියාවක් තියෙනවා. මොකද අතරමැදිව එහෙම නැහැ. ඩිරෙක්ට් මාකටිං යන්නේ. ඒතර යාට වැඩි ලාභයක් ඉපීමේ හැකියාවක් අනිවාර්යෙන් තියෙනවා. මෙන්න මේ වගේ වාසි ව්‍යාපාරිකයට තියෙනවා. ඉතින් ඒක නිසා අර විශාල වෙනසක් නඩත්තු කරන්නේ අනිත් එක තමයි පුතේ ප්‍රචාරණය කියන එක පහසුයි. ප්‍රචාරණය අන්තර්ජාලය හරහා ප්‍රචාරණය පහසුයි. ලීෆ්ලට් හෑන්ඩ්බිල් වගේ දේවල් භෞතිකව ගහන්න ඕනේ නැහැ. ප්‍රචාරණයත් පහසුයි. අනිත් එක තමයි පුතාලා මේ පාරිභෝගිකයා සමග ඉහළ සම්බන්ධතාවයක් වැඩි සම්බන්ධතාවයක් අනිවාර්යෙන් යට පවත්වාගෙන යන්න පුළුවන්. කස්ටමර් රිලේෂන්ෂිප් එක වැඩි. chat කරන්න පුළුවන් නේද? group හදන්න පුළුවන්. හරි. ඒවට ප්‍රොමෝෂන්ස් කරන්න පුළුවන්. ඒ වගේ වාසිදායක දේවල් ව්‍යාපාරිකයට දෙන. ඉතින් ඇත්තටම ගොඩක් ව්‍යාපාරිකයෝ කැමති තමන්ගේ shop එක online දැන් තියාගන්න. online business එකක් කරන්න ඒගොල්ලෝ කැමති. ඒ වගේම පාරිභෝගිකයාගේ පැත්තනොත් මේකේ වාසි තියෙන නිසා පාරිභෝගිකයෝ කැමති මේ භාණ්ඩ හා සේවා අන්තර්ජාලය හරහා මිලදී ගන්න. දැන් ගෑල්ලමෙක් කැමති කඩේකට රින්ගල ගවමක් ගන්නවට වඩා ඉන්ටර්නෙට් එකකින් ගවමක් ගන්න. ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. දැන් මේ වාසි එක එක පොත්පත්වල එක එක විදියට තියෙනවා. හරි. ඔයාට මේ වාසි ටික සාරාංශ කරගන්න පුළුවන් විදියක් තියෙනවා පුතේ. පාරිභෝගිකයට තියෙන වාසි සාරාංශ කරගන්න පුළුවන් C අකුරින්. ඒවට අපි කියනවා 6Cs කියලා. C අකුරු 6. ඇහුණානේ 6Cs. හරිද? එකක් තමයි කොස්ට් එක අඩුයි, පිරිවැය අඩුයි. මේ අතරමැදියු එහෙම නැහැනේ. එතකොට කඩේකින් ගිහිල්ලා රුපියල් 3000ට ගන්න ඩෙනිමක් ඉන්ටර්නෙට් එකෙන් සමාන වෙලාවට 2200ට 2000කට ගන්න පුළුවන්. කොස්ට් එක අඩුයි. අනිත් එක තමයි කන්වීනියන්ස් එක තියෙනවා. කන්වීනියන්ස් කියලා කියන්නේ මොකද්ද? පහසුව. ඕනම වෙලාවක ඕනෑම ස්ථානයක ඉඳලා ඕනම දවසකදී ඕඩර් කරන්න පුළුවන්. කඩේ 5ට වහනවා 6ට වහනවා ඒව මුකුත් නෑ. පොයට වහලාද ඒව මුකුත් නෑ. ඉන්ටර්නෙට් එක පොයට වහන්නේ කවුරු සිල් ගන්නෑ නෑ ඒකේ. කොස්ට් තියෙනවා කන්වීනියන්ස් තියෙනවා. අනිත් එක තමයි choice එක තියෙනවා. choice එක කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පිරිවැය කියන එක අඩුයි. පිරිවැය කියන එක අඩුයි. ඒ වගේම පහසුව කියන එක තියෙනවා. choice කියලා කියන්නේ මොකද්ද? තෝරා ගැනීම කියන එක තියෙනවා. ඒ කියන්නේ ඕන තරම් තෝරා ගැනීම තියෙනවා. මේ කඩේ නෑ වෙන කඩේකට යන්න නෙමෙයි ඕන තරම් තියෙනවා තෝරා ගැනීම. බ්‍රෑන්ඩ් එක ගිහුවාම ඕන තරම් තෝරා ගැනීම අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊට අමතරව ළමයි confidential එක. confidential කියලා කියන්නේ මොකද්ද? රහස්‍යභාවය. හරි Tamanට මොකක් හරි දෙයක් රහසෙ විලදී ගන්න ඕන රහස්‍ය ඖෂධ වර්ගයක් වුණත් ඇඳුම් જાතියක් වුණත් ඕන දෙයක් රහස්‍යභාවයෙන් මිලදී ගන්න පුළුවන්. කඩේ ඉන්නේ උන් වපරහෙන් අපි දිහා බලන්නේ. ඉන්ටර්නෙට් එකේ ඉන්නේ. කස්ටමර්ගේ ඉමේජ් එකක් නැහැ. රහස්‍යභාවය තියෙනවා. එතකොට අනිත් එක තමයි කමියුනිකේෂන් කියන එක. කමියුනිකේෂන් කියලා කියන්නේ මොකද්ද? අපිට ඕනම තොරතුරක් අනිවාර්යෙන් දැනගන්න පුළුවන්. දැන් කඩවල වලට ගියාම තොරතුරු අහනකොට මුදලාට තද වෙනවා. මහත්තයා ගන්නව නම් ගන්න නැත්තම් නිකන් ඉන්න කියන. හරි අපිට වෙලාව නැහැ ඔකට උත්තර දෙන්න කියලා. නමුත් Google එකට ගියාම භාණ්ඩයක් පිළිබඳව විස්තර ගවුවාම ඕන තරම් විස්තර ගන්න පුළුවන්. එතකොට cost එක අඩුයි, පහසු convenience තියෙනවා, choice එක තෝරා ගැනීම තියෙනවා, confidential රහස්‍යභාවය තියෙනවා, අනිත් එක communication එක තොරතුරු තියෙනවා. අනිත් එක තමයි පුතේ customization තියෙනවා. customization කියලා කියන්නේ මොකද්ද? අපේ අවශ්‍යතාවයත් එක්ක අනිවාර්යෙන් ගැලපෙනවා. නැත්තම් නම්මශීල අපිට ඕන විදිහට හරි අපිට ඕන විදිහට වෙනස් කරමින් භාණ්ඩය ගන්න පුළුවන්. නැත්නම් අපේ අවශ්‍යතාවයට ගැලපෙන භාණ්ඩය අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඇත්තටම වෙන වාසි මතක තියාගන්නවට වඩා මේ 6Cs වලින් වාසි ටික මතක තියාගන්න එක ඔයාලට පහසුයි. ඉතින් ඕවා තමයි විද්‍යුත් වාණිජයේ තියෙනා වූ වාසිදායක බලපෑම් කියලා අපි හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා නිසා තමයි විද්‍යුත් වාණිජය ජනප්‍රිය. එකපාරක් විභාගෙදී අහලා තියෙනවා විද්‍යුත් වාණිජය ජනප්‍රිය වීමට හේතු මොනවද කියලා. හැබැයි අහලා නැහැ කාගේ view point එකෙන්ද කියලා. විද්‍යුත් වාණිජය ජනප්‍රිය වීමට හේතු කියලා මේ දෙකම ලියන්න මික්ස් කරලා. මේ දෙකම අපි ගමු දෙක ලියන්න ව්‍යාපාරිකයෙක් පැත්තෙන් පාරිභෝගික පැත්ත. ඒක තමයි සම්පූර්ණ උත්තරයක් කියලා කියන්නේ. එයා අහන්නේ හැම පැත්තෙම ඔයා දන්නවද කියන එක. හරි? නැත්තම් කෙලිම අහනවා ව්‍යාපාරිකයෝ ඇයි වෙබ් අඩවි හරහා විකුණන්නේ? නැත්තම් ඔන්ලයින් මාකටිං මෙච්චර ජනප්‍රියයි පාරිභෝගිකයයි ඔන්ලයින් වලින් මිලදී ගන්න කියලා. ඒතර ඔයාට ඒක ලියා ගන්න පුළුවන් වෙනවා. මේ දින පාරිභෝගික වාසියයි. හරි? එන්නේ වගේ වාසි තමයි මේකේ මේ පැහැදිලිවම තියෙන්නේ. එතකොට ඒ විද්‍යුත් වාණිජ්‍ය වාසිදායක දේවල්. දැන් ඒක දාලා තිනවා පාරිභෝගිකයට තියෙන වාසි ටික දාලා තිනවා. බලන්න පුතේ පාරිභෝගිකයට දාලා තියෙන වාසි ටික. විද්‍යුත් වාණිජ්‍ය වාසි 6Cs තියෙනව නේද? highlight කරගන්න 6Cs බලන්න. 6Cs ටික highlight කරගන්න. සිංහලෙන් ලියා ගන්න ඒකේ. සිංහලෙන් උනා ලියා ගන්න. cost කියන්නේ පිරිවැය. convenience කියන්නේ පහසුව.
choice කියලා කියන්නේ තෝරා ගැනීම. communication කියන්නේ තොරතුරු. confidential කියන්නේ රහස්‍යභාවය. customization කියන්නේ නම්‍යශීලී වීම, හරස්සරක් ගහලා යන අවශ්‍යතාවලට ගැළපීම. නම්‍යශීලී වීම නැත්නම් අවශ්‍යතාවලට ගැළපීම. නම්‍යශීලී වීම නැත්නම් අවශ්‍යතාවලට ගැළපීම. right. ඒතර නිබන්ධනයේ නැහැ ව්‍යාපාරිකයට තියෙන වාසි ටික. පුතාලට හිතලා ලියන්න පුළුවන්. මම දැන් හොඳට පැහැදිලි කළා. අන්තර්ජාලය හරහා බිස්නස් එකක් කරනකොට තියෙන වාසි ටික පුතාලට හිතලා ලියා ගන්න පුළුවන්. විභාගෙදී අනිවාර්යෙන් අහන්න ඉඩ තියෙනවා. අපි පන්ති ප්‍රශ්න එහෙම කරනකොට ඒවා සාකච්ඡා කරනවා. ඊට පස්සේ විද්‍යුත් වාණිජයේ ප්‍රභේද නම් කරන්න කියලා කියන එකත් ඉතාම වැදගත් කොටසක්. විභාගෙදී නිතරම ප්‍රශ්න කරන කොටසක් තමයි විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියන ඒවා. නම් කරන්න කියලා තියෙනවා. හරි. විද්‍යුත් වාණිජයේ ප්‍රභේද නම් කරන්න. හරි පුතේ විද්‍යුත් වාණිජයේ ප්‍රභේද හැදෙන්නේ කොහොමද දන්නවද? විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියන ඒවා හැදෙන්නේ විද්‍යුත් වාණිජයට සම්බන්ධ වෙන පුද්ගලයන් අනුව තමයි විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියන ඒවා හැදෙන්නේ. කවුද විද්‍යුත් වාණිජයට සම්බන්ධ වෙන පුද්ගලයෝ? කවුද විද්‍යුත් වාණිජයට සම්බන්ධ වෙන පුද්ගලයෝ? විද්‍යුත් වාණිජයට සම්බන්ධ වෙනව ළමයි ව්‍යාපාරිකයින් සම්බන්ධ වෙනවා. ව්‍යාපාරිකයා සම්බන්ධ වෙනවා. එයාට අපි B කියලා කියමු. එයාට අපි කියමු B කියලා බිස්නස්මන් B. ව්‍යාපාරිකයා සම්බන්ධ වෙනවා. ඊට අමතරව විද්‍යුත් වාණිජයට සම්බන්ධ වෙනවා පාරිභෝගිකයා සම්බන්ධ වෙනවා. පාරිභෝගිකයා. එයාට අපි කියමු C කියලා. හරි. ඊට අමතරව ළමයි සමහර වෙලාවට රජයේ විවිධ නීති රීති දාන්න වගේම භාණ්ඩ හා සේවා මිලදී ගන්නත් සම්බන්ධ වෙනවා. එයාට අපි කියමු G කියලා. government, business, customer. මෙන්න විද්‍යුත් වාණිජයට සම්බන්ධ වෙන පාර්ශ්ව තුන. එතකොට විද්‍යුත් වාණිජයේ ප්‍රභේද හදාගන්නේ කොහොමද? විද්‍යුත් වාණිජයේ ප්‍රභේද හදාගන්නේ විද්‍යුත් වාණිජයේ ගනුදෙනු මේ ඕනම කෙනෙක් අතරේ ඕනම පැත්තකට වෙන්න පුළුවන්. එක්ක ව්‍යාපාරිකයාගෙන් පාරිභෝගිකයාට වෙන්න පුළුවන්. B2C වගේ. එහෙම නැත්නම් ළමයිනේ රජයෙන් ව්‍යාපාරිකයට වෙන්න පුළුවන්. B2G වගේ. නැත්නම් ව්‍යාපාරිකයාගේ පැත්තේ ඉඳන් රජයේ පැත්තට වෙන්න පුළුවන්. එක එක විදියට වෙන්න පුළුවන්. හරි? එක බිස්නස් එකක ඉඳලා තව බිස්නස් එකකට වෙන්නත් පුළුවන්. එක කස්ටමර් කෙනෙක් ඉඳලා තව කස්ටමර් කෙනෙක්ට වෙන්නත් පුළුවන්. ඒතර විද්‍යුත් වාණිජ්‍ය ප්‍රභේද හැදෙන්නේ මෙහෙමයි. එකක් තමයි B2B. විභාගෙ ලියන්නත් මෙහෙමයි. ලියන්නෙත් මෙහෙමයි. කෙටි කරලා නෙමෙයි මෙහෙම තමයි සාමාන්‍ය ලෝකයේ සම්මත පිළිගැනීම තියෙන්නේ. B2B බිස්නස් එක. ඊළඟට B2C තියෙනවා. ඒ වගේම C2C තියෙනවා. ඒ වගේම B2G තියෙනවා. ඒ වගේම G2B තියෙනවා. ඒ වගේම government to customer තියෙනවා. ඒ වගේම customer to government තියෙනවා. පේනවද? ඒ ප්‍රභේද හදාගත්තේ මේකට සම්බන්ධ වෙන පාර්ශවයින් අතර ගනුදෙනු සිද්ධ වෙන ආකාරයට. ප්‍රභේද හදාගන්න. ඔය තමයි අලුත්ම ප්‍රභේද ටික. ළමයිනේ B2B කියලා කියන්නේ බිස්නස් එකක ඉඳන් බිස්නස් එකකට. එක බිස්නස් එකක ඉඳන් තව බිස්නස් එකකට. උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ මේ බේකරියක්. ලංකා පුරා ස්පේසි ෂොප් තියෙන බේකරියක් ප්‍රීමා කියන පිටි ගෙන්නන සමාගමත් එක්ක සමාගමෙන් පිටි මිලදී ගන්නවා. අන්තර්ජාලය හරහා. අපි දැන් PNS එක කියලා පෙරාන්සන්ස් එක කියලා හිතන්නකෝ. ඒතර PNS එක කියලා කියන්නේ ව්‍යාපාරයක්. ප්‍රීමා කියලා කියන්නේත් ව්‍යාපාරයක්. එතන මේ දෙන්න අතර ගනුදෙනුවක් අන්තර්ජාලය හරහා සිද්ධ වෙනවා. සම්බන්ධ වෙන පාර්ශ්ව දෙක business to business B2B. ඊළඟට තියෙනවා B2C business to customer. සාමාන්‍ය විද්‍යුත් වාණිජයේ ඉහළම වැඩිම මේ වාර ගාණක් මේ ගනුදෙනුවන ප්‍රභේද තමයි මේක business to customer. අපි කස්ටමර් කෙනෙක් අන්තර්ජාලයට ගිහිල්ලා business firm එකකින් භාණ්ඩයක් ගන්නවා. අපි අන්තර්ජාලයට ගිහිල්ලා ඇඳුම් විකුණන ආයතනයකට ගිහලා ඒකේ ගවුමක් සල්ලි දීලා ඕඩර් කරනවා. B2C business to customer. අමාන customer to business පැත්තක් නැහැ. business to customer තමයි තියෙන්නේ.
තව තියෙනවා customer to customer. ඒ කියන්නේ ව්‍යාපාරයක් විදියට භාණ්ඩයක් විකුණන පුද්ගලයෙක් නෙමෙයි. ඒ පුද්ගලයා ගෙදර මොකක් හරි භාණ්ඩයක් විකුණනවා. අපි තුමු දැන් ගෙදර බල්ලා විකුණනවා. හරි. ගෙදර බල්ලා විකුණන දැන් ඇඩ් එකක් දාලා තියෙනවා. ගෙදර බැල්ලි කියලා තන්නු. සුළු වරදකින් පැටවුන් තිදෙනෙකු ලද ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බැල්ලියක් හදා වඩා ගැනීමේ අපහසුතාවය මත පැටවුන් තුන්දෙනා සමග හදා වඩා ගැනීමේ අපහසුතාවය මත වහාම මේ අඩු මුදලකට විකිණි. හරි. දානවා 20000යි කියලා දානවා. බැල්ලිය සමග පැටවුන් තුන්දෙනා නොමිලේ ප්‍රොමෝෂන් එකකුත් යනවා. මේක මේ කස්ටමර් කෙනෙක් මෙයා බිස්නස් එකට කරන එක නෙමෙයි. ඉතින් ඒක දැකලා කවුරු හරි කස්ටමර් කෙනෙක් 20000ට බැල්ලි පැටවුන් තුන්දෙනා ඔක්කොම ගන්නවා. ඉතින් ඒකට කස්ටමර් ටු කස්ටමර්. ඉතින් ඔයාලට විභාගෙ දියෝග එකක් ලියන්න බෑ. විභාගෙදි ලියන්න යම්කිසි පාරිභෝගිකයෙක් භාවිතා කරපු පරිගණකයක් ජංගම දුරකථනයක් තවත් පාරිභෝගිකයෙක් වෙත අලෙවි කිරීම. මේ දෙන්නම බිස්නස් එකට නෙමෙයි කරන්නේ කස්ටමර් ටු කස්ටමර්. B to G කියලා කියන්නේ බිස්නස් ටු ගවර්න්මන්ට්. දැන් රජයට ගෙවන්න ඕන වරිපණන් බද්දක් ව්‍යාපාරිකයා විසින් රජයට ගෙවනවා අන්තර්ජාලය හරහා. B to G business to government. ඊට පස්සේ government to business. ව්‍යාපාරිකයෙක් ඉල්ලුම් කරලා තියෙනවා ව්‍යාපාරික රෙජිස්ට්‍රේෂන් එකක්. ව්‍යාපාරික BR එකක් business registration එකක්. ලියාපදිංචි කිරීමේ සහතිකයක් government එකෙන් business මන්ට දෙනවා. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ සහතිකයක් ගාස්තු අරගෙන government එකෙන් business මන්ට දෙනවා. G to B. ඊට G to C කියලා කියන්නේ government to customer කියන එක. හරි. රජයෙන් පාරිභෝගිකයට කියන එක. දැන් රජය මොනවා හරි බදු මුදලක් කස්ටමර් කෙනෙක්ගෙන් අය කර ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය පාරිභෝගිකයෙක්ගෙන් බදු මුදලක් අය කර. දැන් උදාහරණයක් විදිහට අපි තුමා ආදායම් බලපත්‍රය වගේ දෙයක් කියලා හිතන්නකෝ. හරි ආදායම් බලපත්‍රය වගේ දෙයක් අන්තර්ජාලය හරහා අලෙවි කරනවා රජය විසින් කස්ටමර් කෙනෙක්ට. ඒතරෝ G to C. එහෙම නැත්නම් C to G කියලා කියන්නේ කස්ටමර් කෙනෙක් රජයේ මොකක් හරි ආයතනයකට ගාස්තුවක් ගෙවලා අයදුම් පත්‍රයක් දානවා. මොකක් හරි ඉල්ලලා මොකක් හරි රික්වෙස්ට් කරලා රුපියල් 100ක 200ක ගාස්තුවකුත් ගෙවලා විභාගයක් අයදුම් කරනවා කියලා හිතන්නකෝ. අන්තර්ජාලය හරහා විභාග ගාස්තුවක් කියලා විභාගයක් අයදුම් කරනවා. එතකොට C to G. ඒතර වාපුතා මේ ප්‍රැක්ටිකල් උදාහරණ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. නැත්නම් ඔයාලට මේක විභාගෙ නම් කරලා පැහැදිලි කරන්න කිව්වොත් ඔයා මොන පැහැදිලි කිරීම කළත් පරීක්ෂකවරයාට ඔයාගේ පැහැදිලි කිරීම අnder දෙමළ වගේ නේද? පරීක්ෂකවරයාට පැහැදිලි කිරීම තේරෙන්නේ නැත්නම් ඔයා හොඳ උදාහරණයක් දීලා තියෙනවා නම් පරීක්ෂකවරයාට තේරෙනවා මේ මිනිස්සයා කියන්නේ මේකයි කියලා. දැන් අපි තුන් චීනෙක් අපි ගාවට ඇවිල්ලා මේම කතා කරනවා අපිට. හයි ෂෝ ෂී ෂෝ කියලා කතා කරනවා. හරිද? චීනෙක් අපි ගාවට ඇවිල්ලා. එතකොට එහෙම කතා කරනවා. අපිට තේරෙන්නේ නැහැ මේ මිනිහා මොනවද කියන්නේ කියලා. ඒත් මේ මිනිහා මෙහෙම කොණ්ඩේ පීරලා පෙන්නනවා. ඒ කියන්නේ අපි ගෙස් කරනවා මේ මිනිස්සයා කියන්නේ මේ මිනිස්සයාට පණාවක් ඕනේ කියලා වෙන්නේ නැති කියලා අපිට හිතා ගන්න පුළුවන්. නේ එම්සන් තව වතුර වගේ පෙන්න බොන්න මොනවා හරි කියලා වෙන්න පුළුවන්. අපිට ගෙස් කරතේ. ඒක නිසා නිතරම උදාහරණයක් දෙන්න පුළුවන් වෙලාවෙදී උදාහරණයක් දෙන්න. ඒව ඔයා හිතේ තියන් ඉඳලා ගෙදර ගිහිල්ලා කාටවත් ගෙදර ගිහිල්ලා අම්මට කතා කරලා කියන්නේ නැහැ නේ මෙන්න මෙහෙම උදාහරණයක් තියෙනවා කියලා. ඕක හිතේ තියන් ඉඳලා වැඩක් නැහැ. උදාහරණයක් දෙන්න පුළුවන් හැම වෙලාවෙම උදාහරණයක් දෙන්න. ඉල්ලන්නම ඕනේ නැහැ. උදාහරණයක් දෙන්න. දැන් ගෙදර කෑමක් තියෙනවා වහලා මේසෙ උඩ වට කියන්න ඕනේද කන්නේ කියලා. ඔයා හොඳට වට්ටියරලා එක කන්නේ. ඔයාට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් හිතලා හිතේ තියෙන උදාහරණයක් කියන්න බැරි. එහෙම කරන්න විභාග ලියනකොට ළමයි අනිවාර්යෙන් ටෙක්නික්ස් පාවිච්චි කරන්න උපරිම ලකුණු ගන්න. කවුරුහරි පිළ ළමයි ගෑල් ළමයිගේ පස්සේ යනකොට උපරිම ලකුණු ගන්න කරන්න දෙයක් නැහැ නේ. හැමදේම කරනවනේ. එහෙනම් විභාගයකට මොකද්ද? විභාගයකට උපරිම ලකුණු ගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න. ඔයාට හිතනවනම් පූජා වට්ටියක් තිබ්බම ලකුණු වැඩි වෙයි කියලා ඒකත් කරන්න කමන්නේ නැහැ. ලකුණු නම් වැඩි වෙන්නේ නැහැ. ඔයාට විශ්වාසයක්, ඔයාට කොන්ෆිඩන්ස් එකක් හැදෙනවා නම් විශ්වාසයක් හැදෙනවා නම් ඒ විශ්වාසය හැදෙන දේ කරන්න. කොහොම හරි කරලා ඉතින් ලකුණු ටික ගන්න. ඔව් ඒක නම් ඔයාගේ විශ්වාසය තියෙන්නේ. ඔයාට හිතනවා බාගෙට ඉවරෙච්ච පෑන් එකකින් ලියන්න ඕනේ. ඒක හොඳට ලිය වෙනවා. මගදී නතර වෙන්නේ නැහැ. ස්පීඩ් එක තියාගන්න පුළුවන් මට හුරුයි කියලා. ඔයා ඒ පෑනෙන් ලියන්න. අලුත්ම පෑනක් අරන් යන්න නැතුව. අලුත්ම පෑනකුත් අරගෙන යන්න. නමුත් ලියන්න බාගෙට ඉවරෙච්ච පෑන් එක. විශ්වාසය Tamanට නිර්මාණය වෙන්නේ කොයි විදිහටද? ඒ නිර්මාණය වෙන විදිය ඒ කියන්නේ සමාජය ඇතුළේ පිළිගැනීමකට ලක් වෙනවා නම් හරි ඒක ගැරහීමකට ලක් වෙන්නේ නැත්තම් හරි මේ මම කරන්න ඕනේ කියලා Tamanට ඕන දෙයක් දැන් කාටද හිතනවා මට විශ්වාසයි හෙළුවෙන් ගිහලා විභාගෙ ලියන එක කියලා එහෙම කරන්න එපා මොකද සමාජය තුළ එහෙම කරන්න බෑ තව මිනිස්සුත් ඉන්නවා ඒකයි මං කිව්වේ Tamanට විශ්වාසයක් තියෙනවා නම් සමාජය ඇතුළෙත් ඒකට යම්කිසි පිළිගැනීමක් ලැබෙනවා නම්
ප්‍රතික්ෂේප කිරීම පිළිගැනීම නොලැබුණක් කවන්නේ ප්‍රතික්ෂේප කිරීමක් ලැබෙන්නේ නැත්නම් ඒ විශ්වාසවන්ත දේවල් කළාට ගැටලුවක් නැහැ. දැන් සමහර අය කියනවා ඉතින් පන්සල් ගිහිල්ලා වැඩ නැහැ. එහෙම නෙමෙයි. ඉතින් තමන්ගේ හිතෙන් දහස් කරගන්න තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. පාඩම් කළා අන්තිම දවසේ පාඩම් කරන්න දෙයක් නැත්තම් තමන්ට ගෙදර මාළු ටැංකිය දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒතර ගෙදර මිනිස්සු ඇවිල්ලා කෑ ගහන්න පුළුවන් පාඩම් කරන්නේ නැද්ද ළමයෝ? මාළු ටැංකිය දිහා බලාගෙන ඉන්නේ හෙට තියෙන දීවරහ ජල සම්පත් අමාත්‍යාංශයෙන් දෙන පේපර් එකක්ද කියලා අම්මා අහනවා. මාළු දිහා බලන් ඉන්නේ. නමුත් අම්මා දන්නේ නැහැ අපි පාඩම් කර ප්‍රමාණය කොච්චරද අපිට කොච්චර විශ්වාසෙන්ද අපි ඉන්නේ කියන කාරණේ. ඒක නිසා තමන් විශ්වාසෙට යම් දේවල් කරනවා. ඒක නිසා උදාහරණයක් තියෙනවා නම් හිතේ ගැළපෙන ඒක විභාගයට දුන්නා කියලා ඉල්ලුවේ නැතත් දුන්නා කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි එහෙනම් විද්‍යුත් වාණිජ්‍ය ප්‍රභේද ටික අපි ලියමු. මෙම ලියන්න. පළවෙනි එක B to B business to business සිංහලෙන් ලියන්න ව්‍යාපාරයේ සිට ව්‍යාපාරයක් දක්වා ව්‍යාපාරයේ සිට ව්‍යාපාරයක් දක්වා B to B ඊළඟට B to C B to C ව්‍යාපාරයක සිට පාරිභෝගිකයා දක්වා ඊට පස්සේ C to C පාරිභෝගිකයාගේ සිට පාරිභෝගිකයෙකු දක්වා පාරිභෝගිකයාගේ සිට පාරිභෝගිකයෙකු දක්වා ඊට පස්සේ B to G ව්‍යාපාරිකයාගේ සිට රජය දක්වා රජය දක්වා ඊට පස්සේ G to B රජයේ සිට ව්‍යාපාරිකයා දක්වා රජයේ සිට ව්‍යාපාරිකයා දක්වා ඊට පස්සේ G to C G to C රජයේ සිට පාරිභෝගිකයා දක්වා රජයේ සිට පාරිභෝගිකයා දක්වා ඊට පස්සේ C to G
පාරිභෝගිකයාගේ සිට රජය දක්වා පාරිභෝගිකයාගේ සිට රජය දක්වා. හරි. ඔය නිබන්ධනයේ තාම කුඩා කොටසයි ඔකට තියෙන පිටුවක් වගේ ප්‍රමාණයක් තියෙන. නමුත් ඕකෙන් හදන්න පුළුවන් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඇතරම් මේ ප්‍රැක්ටිකල් උදාහරණයෙන් පුතා ටියුට් එකේ ඇත්තෙත් නැහැ. ඒවා අපි ප්‍රශ්න කරනකොට තමයි ප්‍රශ්න ලියන. දැන් මේ ප්‍රැක්ටිකල් උදාහරණයක් දීලා විභාගයට අහන්න පුළුවන් මේක විද්‍යුත් වාණිජය මොන ප්‍රභේදද කියලා. පාරිභෝගික අන්තර්ජාලය හරහා දුම් සහතිකයක් ඉල්ලනවා. හරි. එතකොට මොන ප්‍රභේදද කියලා අහන්න පුළුවන්. හරි. පාරිභෝගිකෙක් ජපානයෙන් විශේෂ වර්ගයේ කුඩයක් ගෙන්න ගන්නවා. එක්තරා වෙබ් අඩවියකට ප්‍රවේශ වෙලා. ඉතින් ඒ වගේ මේ ජපන් කුඩයක් අර අමුතු ජාතික කුඩ තියෙන කිමෝනාවක් ගෙන්න ගන්නවා. මොකක් හරි උත්සවයකට. හරි. ඒ වගේ එකක් විද්‍යුත් වාණිජයේ මොන ප්‍රභේදයක්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රැක්ටිකල් පැති පිළිබඳව තමයි ළමයි තියරි ඉගෙනගෙන ප්‍රැක්ටිකල් පැත්ත හිතන්න ඕනේ. ඒක තමයි ළමයි කරන්න ඕන දේ. හරි. හරි. ඒතර මම හිතනවා ඔබට පූර්ණ අවබෝධයක් මේ විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර පිළිබඳව ලැබෙන්නේ නැති කියලා. ඇත්තටම විද්‍යුත් වාණිජය ගැන ටිකක් ගැඹුරට කතා කළාට ඒ ලෙවල් මට්ටමේදී විද්‍යුත් ව්‍යාපාර පිළිබඳව සාකච්ඡා කරන්නේ. හොඳයි. අපි එන ඊළඟ වීඩියෝ එකේදී ටියුට් එකේ ඊතුරු කොටස් ටික පිළිබඳව සාකච්ඡා කරමු. රයිට්. අයබෝන්.